देवी पियाट प्रशंसा वेवा हालेलुया देवी पुत्राट प्रशंसा वेवा हालेलुया शुद्धात्मयानंद प्रशंसा वेवा हालेलुया සදාකල්හි අපට කරුණා කළ දෙවි පියාණෝද උන්වහන්සේගේ එක පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ආශිර්වාදිත වනසෙක්වා උන්වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන් ආමේන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද ශුද්ධෝත්‍රිත්වයේ මංගල්‍ය දවස එකම දෙවියන් වහන්සේ තුළ තැනන් වහන්සේලා තිදෙනෙක් එකමුතු වෙන සුන්දරත්වය එයාලව එකමුතු කරේ එයාලව යා කරේ ආදරයයි උන්වහන්සේගේ ආදරය දෝරේ ගලපු තැනයි ඔබගේ මගේ ජීවිතය ඒ ආදරයෙන් ඔබ මවලා උන්වහන්සේට විරුද්ධව කැරලි ගැස්සුව මිනිසයා වෙනුවෙන් මුළු ජීවිතයම දීලා ගලවන්නට තරම් ඒ ආදරය තවත් ඔබගේ මගේ ජීවිතයේ ප්‍රත්‍යක්ෂ කරන මංගල්‍යය. එනිසා ඒ ආදරය ත්‍රිත්වික බැඳීම අපේ ජීවිතයේ හැම බැඳීමක් තුළම තියෙන්නට ඕනේ. ශුද්ධාත්මයන්ව දේව තාත්තා පුතා එකතු කරනවා වගේ අපේ හැම සම්බන්ධතාවයක් තුළම ඒ ත්‍රිත්වික බැඳීම තියෙන්නටම වෙනවා. මේ දිව්‍යාගය තුළ සුළුමුතක් නිහඬව මුතුමියාගයට සහභාගී වෙන්නට ඒ ත්‍රිත්වික බැඳීමෙන් කැඩුණු බිඳුණු වෙන්වුණු බෙදුණු හැම අත්දැකීමක්ම ස්වාමීන් වහන්සේගේ පාමුල තියලා සමාව ඉල්ලලා සුළු මොහොතක් නිහඬව යාඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවන්ත කන්නේ මරියතුමියද සියලු සිරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමීනී කරුණා කළ මැනව. ස්වාමීනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමීනී කරුණා කළ මැනව. ස්වාමීනී කරුණා කළ මැනව. ස්වර්ගීය දෙවියන් වහන්සේට මහිමය වේවා. එළවෙන මහස්ගේ දයාවලත් දරන්නට සාමය වේවා. දෙවි ස්වාමීනී ස්වර්ගයේ රාජානනි සියලු බලති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍ර ස්වාමීනි ජේසුස් ක්‍රිස්තුනි දෙවි ස්වාමීනි දේවාජ බාලකයන්නි පියාණන්ගේ පුත්‍රයාණනි ලෝවේ පවහරන වහන්සේ අපට කරුණා කළ මැනව. ලෝවේ පවහරන වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව.
පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන්න් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසනා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම ශුද්ධෝතනන් වහන්සේ ඔබ වහන්සේම එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේම එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේම ආමෙන්. ප්‍රාර්ථනා කරමු. දෙවි පියාණනි ඔබ වහන්සේ ඔබගේ වාක්‍යයන්න් හා ශුද්ධාත්මයන්න් ලොවට පමුණුවා ඔබගේ දෙව් භවයේ අභිරහස අපට හෙළි කළසේක් වේද. එම සත්‍ය විශ්වාසය අනුව සදාතන ත්‍රිත්වයේ මහිමය දැනගන්නටත් ඊට අපේ ජීවිත මගින් සාක්ෂි දෙන්නටත් එකම දෙවියන්ව වැඩ සිටින තුන්දෙනා වහන්සේලාට නිසි ලෙස වන්දනා කරන්නට අපට වරම් දුන මැනව. මේකදී ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රාජකම් කරන්නා වූද වහන්සේගේ පුත්‍රයන් සාපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පරිවන්න. පළමුවන දේව ප්‍රකාශනය නික්මයාම පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේ ඔහුට වදාළ පරිදි මෝසෙස් පළමු ඒවා සමාන ගල්පూరు දෙකක් කපා අලුයමින් නැගිට සීනයි කන්දට නැග්ගේය. ගල්පూరు දෙකද තම අතේගෙන ගියේය. සමිදානන් වහන්සේද වලාකුළක ආකාරයෙන් බැස එහි ඔහු සමග සිටගෙන සමිදානන් වහන්සේ යන ස්වකීය නාමය ප්‍රකාශ කළසේක. උන්වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින් මම සමිදානන් වහන්සේය. මම දයානුකම්පාවෙන් පූර්ණ වහා නොකිපෙන සුළු මහා කාරුණික හා විශ්වාසදායි දෙවියන් වහන්සේය. මෝසෙස්ද වහා බිමට හිස නමා නමස්කාර කළේය. ඉන්පසු ඔහු කතා කොට සමිඳුනි ඔබ ඉදිරියේහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම් මාගේ සමිඳුන් වන ඔබ අප සමග වඩින ලෙස මම අයද සිටිමි. මේ සෙනග නම් මුරණ්ඩුය. අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේ උරුමේ වශයෙන් ගත මැනවයි කීය. දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබේ පිළිතුර දෙවිඳුන්ගේ නාමයට සදාකාලෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. දෙවිඳුන්ගේ නාමයට සදාකාලෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. සමිඳුනි අපේ පියවරුන්ගේ දෙවිඳුනි ඔබහට පැසසුම් වේවා. ඔබ වර්ණනා කරනු ලැබ සදහටම ඔබ උසස් කරනු ලැබේවා. දෙවිඳුන්ගේ නාමයට සදාකාලෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. ඔබගේ මහිමාන්විත සුවිශුද්ධ නාමයට පැසසුම් වේවා. ඒ වර්ණනා කරනු ලැබ සදහටම එය උසස් කරනු ලැබේවා. දෙවිඳුන්ගේ නාමයට සදාකාලෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. ඔබගේ තේජස් සම්පන්න දෙව් මැදුර තුල ඔබහට පැසසුම් වේවා. ඔබ උසස් කරනු ලැබ සියල්ලට ඉහළින් සදහටම ඔබ මහිමාන්විත කරනු ලැබේවා. දෙවිඳුන්ගේ නාමයට සදාකාලෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. කෙරෙබ්වරුන්ට ඉහළින් වැඩ සිටින සහ සමුදුර මනින ඔබහට පැසසුම් වේවා. ඔබ වර්ණනා කරනු ලැබ සියල්ලන්ට ඉහළින් සදහටම ඔබ මහිමාන්විත වේවා. දෙවිඳුන්ගේ නාමයට සදාකාලෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. අහස් කුසෙහි සිටින ඔබහට පැසසුම් වේවා. ඔබ උසස් කරනු ලැබ සියල්ලට ඉහළින් සදහටම මහිමාන්විත වේවා. දෙවිඳුන්ගේ නාමයට සදාකාලෙන් සදාකාලයට ප්‍රශංසා වේවා.
පාවුලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනෙන් කොටසකි. ඉතින් සහෝදරවරුනි ආයුබෝවන් පරිපූර්ණත්වයේ සොයා යන්න මාගේ අවවාද සිතට ගන්න එක්සිට වන්න සාමදානයෙන් සිටින්න එවිට ප්‍රේමාන්විත හා ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමග වැඩ සිටිනසේක. සාමසිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න සියලු සදහැවත් වූ ඔබට ආචාර කරති. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමද ඔබ සියල්ලන් සමග වේවා. දේවචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තුති වේවා. සුපුවත් ජයනද සඳහා නැගිට සිටින්න. ආරම්භයේද අවසානයේද මම වෙමි. වැඩ සිටින වැඩ සිටිය මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරනසේක. Hallelujah, 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 hallelujah. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජෝම්තුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනිය වහන්සේට මහිමය වේවා. දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළසේක්ද කීවොත් ස්වකී ඒකජාතික පුත්‍රයාණන් වූද ලොවට දෙවා වදාළසේක. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. දෙවන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ ලෝකය විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කරන කොටගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය. උන්වහන්සේ අදහා ගන්නා විනිශ්චය කරනු නොලැබේ. අදහා නොගන්නා දෙවන් වහන්සේගේ ඒකජාතික පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනටම විනිශ්චය ලබා ඇත. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. වඩිවන මගේ ආදර ප්‍රමාන්තයනි. ශුද්ධත්‍රීත්වය ගැන විශ්ලේෂණයක් කරන්න ගියොත් මම දන්නවා ඔයගොල්ලෝ මාළු බාන්න පටන් ගන්නවා. තෝරමෝරු බාන්න පටන් ගනි. ඒ නිසා ඒ ගැන විශ්ලේෂණය බයිබල් ස්ටඩි එකේදී කරලා තියෙනවා. කෙසේ වෙතත් සරලව ගන්නවා නම් එකම දෙවියන් වහන්සේ තැනන් වහන්සේලා තුන්දෙනෙක්. එකම දෙවියන් වහන්සේ තැනන් වහන්සේලා තුන්දෙනෙක්. ඉතින් ඒ දෙවියන් වහන්සේ ඔබ මම දහම් පාසලේ චුටි කාලේ ඉගෙනගත්ත යථාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ ඇයි ඔබගේ මගේ ජීවිතයේ තේරුම මොකක්ද කියන එක. තේරුම මොකක්ද කියන එකේදී මගේ ආදර ප්‍රේමාන්තයනි ඒ තේරුම තමයි ඔබ මම ස්වාමීන් වහන්සේව මැව්වේ උන්වහන්සේව දැනගන්නට, උන්වහන්සේට ආදරය කරන්නට, උන්වහන්සේගේ ආදරය ලෝකයට අරගෙන යන්නට. ඉතින් මේක තමයි සැබෑම ඇත්තම තේරුම. එතකොට දැන් අපිට බෑ අපි උන්වහන්සේව දැනගන්නවා කියන එක අපේ ශක්තියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මගේ ප්‍රේමාන්තයනි. ඒකට උන්වහන්සේ ප්‍රකාශ වෙන්නට ඕනේ. උන්වහන්සේ එළිදරව් කරන්නට ඕනේ. උන්වහන්සේ එළිදරව් කරේ නැත්නම් අපිට බෑ අපි උන්වහන්සේව දැනගන්න. හරියට ඔබගේ අපේ කාමරේ හරි කුස්සියේ හරි ඉන්න කූඹි රැලක් ගන්න.
කූඹියටද කූඹි රැළ දැන් කූඹි රැළටද ඔබව පේන්නේ ඔබටද කූඹි රැළ පේන්නේ. එයා තේරුණාද කියන එක. අපිට දන්නවා ගාන්ට මෙන්න මෙතන බිත්තියේ මේ ගුලෙන් මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන සීනි වලට කූඹි එනවා කියන මේ සම්පූර්ණ සිද්ධිය දකින්නේ ඔබ මම. ඒක කූඹිය දකින්නේ ඔබ බලන් ඉන්නවද කියලා. මෝටින් එක අරන් ගෙනලා ගානක උඩ පේන්නේ නැහැ. තේරුණාද කියන එක. ඉතින් ඌ දන්න උගේ ජීවිතයත් එක්ක. ඉතින් මම ඒක අපි ගිහිල්ලා කූඹියව අරගෙන මේ මම ෆාදර් කලන කියලා එහෙම කිව්වොත් එහෙම ඌ දැනගනි. තේරුණාද කියන එක. එහෙම කතන්දරයක්. ඉතින් උන්වහන්සේ ප්‍රකාශ වෙන්නට වෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරේ නැත්නම් අපිට උන්වහන්සේව දැනගන්න විදියක් නෑ මගේ ප්‍රේමාන්තේ. ඉතින් මුලින් මේ ලෝකයේ තිබුණේ මේ ලෝකයේ සාමාන්‍ය පොදුවේ ඉතිහාසය එක්ක ලෝකයේ ඉතිහාසය තුළ ගල් යුගය තේරුණාද කියන එක. ඊට පස්සේ ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය මේවා අපි ඉගෙන ගත්තත් දන්නේ නැහැ. කෙසේ වෙතත් ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය. ඉතින් මගේ ප්‍රමාදේ දැන් මේ වගේ කාල පරාස පහු කරගෙන ආවේ. ඉතින් ඒක බයිබලයට අනුව එහෙම තිබුණා. ඉතින් අපිට ජීවිතේ මේ ලෝකයේ ගිය විදිහ මේ ලෝකයේ පරිණාමය කියද්දි මේ විද්‍යාවේ කතා කරන එහෙම කෙලිම පරිණාමයක් නෙමෙයි. එක්තරා දුරක පරිණාමයකට අපි හැමෝම ලක් වුණා. ඒක බයිබලයේ ඇතුලේ පරිණාමයක් තියෙනවා. බයිබලයේ ඇතුලේ ටිට් ෆොර් ටැට් දතර නියට නියමයක් තිබුණා. එතකොට ඒක එහෙම කරන්න හේතුව එක දතක් කැඩෙන්න ගැහුවොත් එහෙම දත් ඇන්දම ගලවනවා ගිහිල්ලා. එක්කෙනෙක්ව මරුවොත් එහෙම පවුල්ව මුළුම ඒ ඒරියල් එකම කුඩු කරනවා. ඉතින් මොකද වෙන්නේ? දැනුත් එහෙම තමයි. ඉතින් කෙසේ වෙතත් දැන් එහෙම සම්ප්‍රදාය ඒක ජේසු අරගෙන ආවා. ඒක එහෙම තැනකදී දතට දත නියට නියම මොසස් ගෙනාවා. ඒක තමයි ජේසු අරගෙන ආවිලා කිව්වේ දකුණු කම්බලට ගහද්දි වම් කම්බලත් අල්ලන්න කියලා. එතකොට බයිබලයේ ඇතුළේ එක්තරා දුරක පරිණාමයක් තියෙනවා. උන්වහන්සේගේ ප්‍රකාශ වීමේ පරිණාමයක් තියෙනවා. ඒතර මගේ ආදර ප්‍රේමාන්තේනි උන්වහන්සේ දැන් මේ සුදු ත්‍රිත්වය කියලා කියද්දි ඒ බහුදේව වාදයේ තිබුච්ච පරිසරයක උන්වහන්සේ තෝරාගත්ත සුළු පිරිසකට ප්‍රකාශ වුණා. උන්වහන්සේ ජනතාවක් තෝරගත්තා. උන්වහන්සේ සැබෑ දෙවියන් කවුද කියන එක, සැබෑ ආරම්භය මොකක්ද, අපේ ජීවිතයේ තේරුම මොකක්ද කියන එක කියා දෙන්නට උන්වහන්සේ මනුෂ්‍ය කොට්ටාශයක් තෝරගත්තා. ඒක ද්විතීය නීති සංග්‍රහයේ 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ අපි කියවනවා ඇයි තෝරගත්තේ කියන එක. ද්විතීය නීති සංග්‍රහයේ 7:7 උන්වහන්සේ දයාබරම කියනවා මගේ ප්‍රේමාන්තයනි අපි සමිදානන් වහන්සේ ඔබට ප්‍රේම කළේ ඔබ තෝරාගත්තේ අන්සෙනගකට වඩා කියන්න අන්සෙනගකට වඩා ඔබ ගණනින් බහුල වූ නිසා නොවේ. ඔබ ගණනින් බහුල වූ නිසා නොවේ. ඔබ වනාහි සියලු සෙනග අතරින් ඊටම කුඩා ජනතාවකි. ඊටම කුඩා ජනතාව. මගේ ආදර ප්‍රේමාන්තනි මේ පුංචි කුඩා ජනතාවට ස්වාමින් වහන්සේ තෝරගත්ත ස්වාමින් වහන්සේ ප්‍රකාශ වෙච්ච විදිහක් තියෙනවා. ඒ ප්‍රකාශ වෙච්ච විදිහ උන්වහන්සේ දයාබරවම ඔබට මට කතා කරලා කියනවා. ඉතින් එතනදී ඒ ප්‍රකාශ වෙනවා කියන තැනදී උන්වහන්සේ එකපාර සියලුම දේවල් ප්‍රකාශ කරේ නැහැ. එකපාර හැම දෙයක්ම කතා කරලා කිව්වේ නැහැ. උන්වහන්සේ පියවරෙන් පියවර ප්‍රකාශ වුණේ මගේ ප්‍රේමාන්තයනි. ඒතර ඒ ප්‍රකාශ වීමේදී උන්වහන්සේ දෙවියන් එකම දැන් බහුදේවවාදයක් තිබිච්ච සමාජයක ගස් ගල් වලටත් බඳපු තැනක තේරුණාද කියන එක මහා දැන් ලංකාවේ දෙව දේවතාවන් කී දෙනෙක් ඉන්නවද? 33 කෝටියක් ඉන්නවා. ඒතර 33 කෝටියක් දෙවි දේවතාවන්. දැන් ඒකයි දැන් සාමාන්‍ය දෙවියන් වහන්සේව තේරුම් ගත්තේ සමහර අය හිතනවා අන්‍ය ආගමිකයන් දෙවියන් වහන්සේත් ඇවිල්ලා මේ 33 කෝටි එක්කෙනෙක් කියලා. ඉතින් එහෙම කතන්දරයක් නෙමෙයි. ඉතින් ඒ ඇවිල්ලා දිව්‍ය ලෝකේ මගේ ප්‍රේමාන්තනේ. අපිට දිව්‍ය ලෝකයක් නැහැ. දිව්‍ය ලෝකේ ඔබ ඇත්තටම දිව්‍ය ලෝකේ ගැන දන්නවනම් දෙවියොත් බලන් ඉන්නේ මිනිස්සෙක් වෙනකන්. මොකද මිනිස්සෙක් වෙනකන් නිවන් දකින්න බෑ. එහෙමයි නේද? මනුස්ස භවයක ඉපදෙන්නට ඕනේ මේ නිවන් දකින්න. ඉතින් එහෙම 33 කෝටියක් දෙවි දේවතාවන් කතන්දරයක් මේ අපිට කොහෙත්ම අදාළ නැහැ මගේ ප්‍රේමාන්තේ. අපි ඒ අදහන අයට ගරු කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ දෙවි දේවතාවන් සුරංග මොකද දිව්‍ය ලෝකය එහෙම දිව්‍ය ලෝකය කියන්නේ ස්වර්ගය නෙමෙයි.
ඉතින් එහෙම තැනක් නෙමෙයි. නමුත් උන්වහන්සේ ප්‍රකාශ වෙන්න තෝරගත්ත ඊශ්‍රායෙල් ජනතාවව. උන්වහන්සේ ඊශ්‍රායෙල් ජනතාවව ප්‍රකාශ වෙන්න තෝර අරගෙන මගේ ප්‍රේමවන්තයනි ඒ තෝර ගැනීම තුළ උන්වහන්සේ ප්‍රකාශ වුණා. ඒතර මුලින්ම එයාලා දැන් ප්‍රකාශ වීමේදී එයාලට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හරි කෘතඥ ජනතාවක්, සීමා සහිත ජනතාවක්. ස්වාමීන් වහන්සේ කොහොමද එයාලට දැන් අර මම කිව්වේ කූඹි රැළට කීලා කොහොමද තේරුම් කරන්නේ? දැන් මම ඇවිල්ලා මිනිස්සෙක් කූඹිය බලයි මොකා තේරුණාද කියන එක. මම ඇවිල්ලා ග්‍රෑන්ඩ් පාස් පල්ලියේ මිසම් සේවක. එහෙම මොකද ඒ කියන්නේ කූඹියට මෙලෝ හසරක් තේරෙන එකක් නෑ මගේ ප්‍රේමාන්තේ. ඒතර ඒක නිසා එයාලගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙච්ච විදිහක් තියෙනවා. එකම දෙවියන් වහන්සේ විදිහට. එකම දෙවියන් වහන්සේ විදිහට. ඒකයි බහුදේවවාදය තුළ උන්වහන්සේ ඒක දේවවාදයක් ගැන කතා කරන්නේ. මගේ ආදර බෙමන්තිනි දැන් ශුද්ධත්වයේ මුලින්ම ප්‍රකාශ වීම ඒ විදිහටයි තියෙන්නේ. ඒගොල්ලෝ දැනගෙන ඉන්නේ නැහැ ජේසු ගැනවත් ශුද්ධාත්මයන් වහන්සේ ගැනවත්. ඉතින් එහෙම ප්‍රකාශ වෙලත් මොකක්ද දෙවියන් වහන්සේ කරේ? දෙවියන් වහන්සේ අද ලස්සනට කතා කරලා කියනවා ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තයනි ශුද්ධත්වය කියද්දී ඒ ප්‍රකාශ වෙච්ච එකම දෙවියන් වහන්සේ තුල තිබිච්ච ලස්සනම දේ තමයි මේ ප්‍රකාශ කරන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ කවුද? දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා එක ජුවාම් 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ 8 වෙනි 4 එක ජුවාම් 4 වෙනි පරිච්ඡේදයේ අපි කියවනවා මගේ ප්‍රේමවන්තනි ඇත්තටම දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන එක. මගේ ආදර ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ කියලා කියන්නේ ආදරයටයි. උන්වහන්සේ කතා කරලා කියනවා ප්‍රේම නොකරන 8 වෙනි වගන්තිය ප්‍රේම නොකරන දෙවියන් වහන්සේ නාඳුනයි. මන්ද දෙවියන් වහන්සේ වචනේ ගන්න ප්‍රේම නොකරන දෙවියන් වහන්සේ නාඳුනයි. මන්ද කියන්න මන්ද දෙවියන් වහන්සේ ප්‍රේමයය. ඒතර මගේ ආදර ප්‍රේමන්තේනි ආදරය දෙවියන් වහන්සේ කියන්නේ ආදරය. ඒ කියන්නේ දැන් ආදරය කියන එක අද මේ ලෝකයේ දකින විදිහේ වෙන ප්‍රශ්නයක් තියෙනවා. ආදරය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ආදරය කියලා කියද්දී මියුසිකල් ෂෝ එකේ ඉවර වෙද්දිත් I love you කියලා කියන ආදරයනේ තියෙන්නේ. මොකද ඉන්නේ කියලා දන්නෙත් නැහැ. ඉතින් එහෙම තැනක තමයි මගේ ආදරේ ප්‍රේමන්තනේ ඒ ආදරේ තියෙන්නේ. ඉතින් ඕනම ඉමෝජි වල ආදරය කියන එක හෙනම සිල්ලර වෙච්ච වචනයක්. ඉතින් දෙවියන් වහන්සේ ආදරය කියලා කියද්දී නිකන් ලොකු ප්‍රශ්නාර්ථයක් ඇදෙනවා. මොකක්ද මේ? ඒ ඇවිල්ලා ආදරය ඇවිල්ලා දූෂිත වචනයක් අද සමාජය තුළ. ඒ තරම් විකෘති වෙච්ච වචනයක් නැති තරම්. නමුත් දෙවියන් වහන්සේ ආදරයයි මගේ ප්‍රේමාන්තයනි. එතකොට උන්වහන්සේ පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ හරියට ඔළුව අත කට වගේ. දැන් මම මගේ කඳෙන් උඩනේ ඔබට පේන්නේ. තේරුණාද කියන එක? ඔළුව තියෙනවා. ඔළුව ඇතුලේ මොනවද තියෙනවද කියලා දන්නේ නැහැ. කෙසේ වෙතත් ඔළුව තියෙනවා. ඉතින් ඔළුවේ හිතන දේ, කල්පනා වෙන දේ වචනයෙන් එළියට එනවා. ඒ වචනයෙන් එළියට ඇවිල්ලා ඒක තමයි මගේ ප්‍රේමවන්තනි අත්ෙන් ක්‍රියාවට ලං වෙන්නේ. ඒතර පියාණන් වහන්සේ තීරණ ගන්නවා දෙවියන් ජේසු වචනය වෙනවා ශුද්ධාත්මයන්ෝ ක්‍රියාකාරී බලය. එතකොට මගේ ආදරේ එකයි පිතා පුත්‍රයා ස්පීරිතු සාන්තු කියලා අපි කියන්නේ. ඒක නෙමෙයි කියන්නේ. නමුත් ශුද්ධාත්මයන්ෝ කියලා කියද්දී ක්‍රියාකාරීත්වය. පියාණන් වහන්සේ පුත්‍රයාණෝ ජේසු හදවත මගේ ප්‍රේමවන්තනි. නැත්තම් ඉතින් පියාණෝ පුත්‍රයාණෝ කියලා කටින් තියන්න බෑ. එහෙම එකක් නෙමෙයි. ඉතින් ඒක තේරුමේම නෙමෙයි. මගේ ආදර ප්‍රේමවන්තයනි. ඉතින් එතනදී උන්වහන්සේ ප්‍රකාශ වෙච්ච විදිය. ඒක එකම දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම තුන. ඒතර මේක දැන් මුලින්ම හිතන්න මුලින්ම පියාණන් වහන්සේ ක්‍රියා කරනවා. එතකොට පියාණන් වහන්සේ ක්‍රියා කරනවා කියලා කියද්දි දැන් අල්තාරේ මෙහෙම ඉන්නවනම් මෙන්න මේ වගේ. තේරුණාද? මුලින්ම ලෝකෙට දකින්නේ පියාණන් වහන්සේ විතරයි. ඊට පස්සේ පුත්‍රයාණෝ ක්‍රියා කරනවා කට කතා කරනවා. හරිද? කට කතා කරයින් පස්සේ ඊට පස්සේ තමයි ශුද්ධාත්මයන්ෝ වෙන්නේ අත් එක වැඩ කරන්න ගන්නෙ. එකම දෙවියන් වහන්සේ. හැබැයි තනන් වහන්සේලා තුන් දෙනෙක් ප්‍රකාශ වීම තුනක් මගේ ප්‍රේමාන්තයනි. එතකොට ඒ දෙවියන් වහන්සේ තුල තියෙන ආදරය. දැන් ස්වර්ගයේ කිසි අඩුවක් තිබුණේ නැහැ. කිසිම අඩුවක් තිබුණේ නැහැ. ස්වර්ගයේ පියාණෝ පුත්‍රයාණෝ ශුද්ධාත්මයන්ෝ හිටියා. හැබැයි එයාලා ඒ ඇවිල්ලා ආදරය නිසා ඒ ආදරය දෝරේ ගලන්න ඕන වුණා. ඒකයි උන්වහන්සේ මිනිස්සුව මැව්වේ.
ඒ මැවීමේ තියෙන ආදරය. එහෙම නැතුව උන්වහන්සේට ඒ කියන්නේ අර පරිවාරක ස්ත්‍රීන් වගේ නිකන් චාර පුරුෂයෝ වගේ උන්වහන්සේ වැජබෙන අර පවන් ගහන්න එක්කෙනෙක් ඕනේ, වතුරක ගේන්න එක්කෙනෙක් ඕනේ. එහෙම නිකන් අර දැන් කාලේ දෙකින නායකයන් කතන්දරයක් නෙමෙයි. උන්වහන්සේට ඕන වුණා ත්‍රිත්වයේ ආදරය මේ ලෝකෙට බෙදන්න. ඒ කියන්නේ මේ ත්‍රිත්වයේ ආදරය ඒ එන්ජොයිමන්ට් එක, ඒ දයාබරකම, ඒ සෙනෙහස ඔබත් එක්ක මාත් එක්ක බෙදා ගන්න උනා. ඒක උන්වහන්සේ මිනිස්සුව මැවුවේ මගේ ප්‍රේමාන්තනේ. මිනිස්සුව මවලා එතන මගේ ප්‍රේමාන්තනේ මිනිස්සුව මවලා එතන රොබෝ කෙනෙක් විදියට උන්වහන්සේට ආදරය කරනවා කියලා ප්‍රෝග්‍රෑම් කරේ නැහැ. නිදහස් කැමැත්තක් දුන්නා උන්වහන්සේව තෝරගන්න. ඒ නිදහස් කැමැත්ත නිසා තමයි මිනිස්සයා මගේ ප්‍රේමාන්තනේ ඔච්චර ආදරෙන් මවලා අපි කුහක වුණේ. අපි මහා ජරා විදියට උන්වහන්සේ එපයි කියපු දේම කරේ. එපයි කියපු දේම කරපු නිසා අර ත්‍රිත්වික ගනුදෙනුවෙන් කැඩුනා. උන්වහන්සේ මුලින්ම ආදාම මවනවා. ඒක සංකේතාත්මකයි. මුලින්ම ආදාම මවලා දැන් දෙවියන් වහන්සේ බලනවා, ආදාම් දිහා බලනවා. ආදාම් තනිවම ඉන්නේ. ඒව නැහැ. ආදාම් තනියම ඉන්නේ. තනියම ඉන්න සුදුසු නැහැ කියලා කියනවා. ඒතර බල්ලෝ හිටියේ නැද්ද? බල්ලෝ හිටියා. ලැබ්‍රඩෝලා world best pet dog. තමයි හොඳම pet dog. ලැබ්‍රඩෝලාත් හිටියා. තේරුණාද කියන එක? දැන් මම වගේ නම් gold fishලාත් හිටියා. තේරුණා love birdsලාත් හිටියා. කතා කරන ගිරවුත් හිටියා. ඔක්කොම හිටියා. මගේ ප්‍රේමාන්තනේ. හැබැයි මතක තියාගන්න වවුලොත් හිටියා. කොරෝනා හැදුනේ වවුලංගෙන් කියනවනේ. ඉතින් කෙසේ වෙතත් මේ ඔක්කොම සත්තු හිටියට ආදම්ගේ ජීවිතේ ආදරය ගලන්න විදියක් නැහැ. ඒ සුද්ධාත්මයන් සතෙක්ට සුද්ධාත්මයන් තුල ආදරයක් ගලන්න බෑ හොඳේ. සුද්ධාත්මයන්ගේ ප්‍රේමය බල්ලට යනවා. බල්ලයි ඔබයි අතර සුද්ධාත්මත් දෙක එහෙමව නැහැ සත්තුත් එක්ක. ආත්මේ ඒක වෙනම කතන්දරයක්. ඒ නිසා තමයි දැන් මම එහෙම කියන්න හේතුව තේරුණාද? බල්ලන්ට තියෙනවා මහ පුදුම තැනක්. මිනිස්සුන්ටත් වඩා බල්ලන්ට මාර තැනක් තියෙනවා අද සමාජයේ. තේරුණාද? බල්ලෙක්ට ගහනවයි කියන එක තමයි දැන් මිනිස්සුන් නම් මැරෙනවා. හොග බල්ලෙක්ට ගවොත් ඕ මයි අම්මෝ අනේ අම්මෝ තේරුණාද කියන එක. ඉතින් ඒක එහෙම තැනක මනුෂ්‍යත්වය බල්ලට ගිය කාලයක් නිසා තමයි මම ඒක එහෙම කියන්න හේතු වෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තයනි. ඉතින් ඒ ඔබ සතාට ආදරේ. හරි. ඔබ සතාට ආදරේ ඔබ බලා ගන්නවා. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් ආත්මික ගැන්වීමක් උත් එක නැහැ. ඒක අපි පැහැදිලිවම කරගන්න. මොකද සත්තුන්ව විවාහ වෙන රටවල් තියෙනවා. ඔව්. සත්තුන්ව තමයි විවාහ වෙන්නේ. තේරුණාද? දරුවන් විදියට තියාගන්නේ සත්තුන්ව. එහෙම ලංකාවෙත් ඉන්නවා. ඒ කියන්නේ තේරුණාද? ඒ කියන්නේ බබයි බල්ලයි එකම තලයේ තියාගන්නවා. එහෙම අපිට කරන්න බෑ. මතක තියාගන්න. ඉතින් ඌගේ යම් ප්‍රකාශ වීම ඇති. නමුත් අපි විශ්වාස කරන්නේ මිනිස්සු බල්ලෝ වෙලා ඉපදෙනවා කියලා. ගිය ආත්මේ මගේ හස්බන්ඩ් තමයි මේ ආත්මේ බල්ලෙක් වෙලා ඉපදෙන්නේ. එහෙම අපි විශ්වාස කරන්නේ නැහැ. තේරුණාද? එහෙනම් ඉතින් ඔබ ගෙදරට ගන්නෙත් නැහැ මම දන්නවා. තේරුණාද කියන එක. ඉතින් ඒක එහෙම අදහිල්ලක් අපිට නැහැ. ඉතින් මේක ඇවිල්ලා මේ බැඳීම ඒකයි ආදම්ගේ ජීවිතයේ හැම දෙයක්ම තිබුණත් මගේ ආදර ප්‍රමාන්තයනේ ඒ ආත්මික බැඳීම ශුද්ධාත්මයන්න් තුල ඒකත්වයක් අත්දකින්න මේ ලෝකේ තැනක් තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ දකිනවා මා තුල තියෙන අපි තුල තියෙන හැබැයි ආදම් තුල නැති දෙයක් තියෙනවා. ඒකයි උපතේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ අපි දකින්නේ මගේ ආදර ප්‍රේමාන්තයනි අපි උපතේ 26 අපි හැමෝම කියමු ඉන්පසු දෙවියන් වහන්සේ කියන්නේ. ඉන්පසු දෙවියන් වහන්සේ අපගේ ස්වරූපය අනුව අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යමවම. ඒ කියන්නේ උප්පත්ති කතා පොතේ තියෙන්නේ මගේ සමානත්වයට නෙමෙයි. අපේ සමානත්වයට. එතන ත්‍රිත්වයක් කියලා ලොකු අවබෝධයක් නැති වුණාට සාංගික කියන අවබෝධය මගේ ප්‍රමාන්තයේ එතන තිබුණා. දෙවියන් වහන්සේ බලනවා අපේ සමානට මනුෂ්‍යමවනවා. ආදම් තනිව ඉන්නේ. ඒ ආදරය බෙදෙන්න කෙනෙක් නැහැ. එකමුතු වෙන්න තැනක් නැහැ. ඒකත්වයක් වෙන්න විදියක් නැහැ. ඒකත්වයක් කතා කරන ඔබ දෙදෙනෙක් ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නට ඕනේ. ඒතර ආදම්ගේ ජීවිතේ එහෙම දැකලා ආදම් මොකද කරන්නේ මගේ ප්‍රමාණතනේ? දෙවියන් වහන්සේ මොකද කරන්නේ? ඒවව මවන්නේ එතනින්. දෙවියන් වහන්සේ දකිනවා පියානෝ
පුත්‍රයාණෝ ශුද්ධාත්මයන්ෝ හරහා මහා දයාබර ආදරයක් ගලනවා. ආදම් තනියම ඉන්නවා. බල්ලෝ හුරතල් කර කර මාළු ඇති කර කර කුරුල්ලොන්ට පොරි දදා දෙන පරවිය දින ඔක්කොම ඉන්නවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ආදම් හිටියට අර ආදරය ගලන්න තැනක් නැහැ. එතනදි තමයි ස්වාමීන් වහන්සේ ඒවව මවන්නේ මගේ ප්‍රේමාන්තේනේ. ඒවව මවන්නේ කොහෙන්ද? ඒවව මවන්නේ උපති කතා පොතේ පළවෙනි පොතේ කතා කරන විදිහට ඒවව මවන්නේ මැටි වලින් නෙමෙයි. ඒවව මවන්නේ ඉලෑටයකින්. ඉලෑටයකින්. ඒ කියන්නේ ඒව හිටියේ ආදම්ගේ කොහෙද? ආදම්ගේ ඇතුලේ ඒ දෙන්න එක්කෙනෙක්. ඒ දෙන්න එක්කෙනෙක් මේක අයිති කරගන්න. ආදම්ගේ ඇතුලෙන් තමයි ඒව වෙලියට ගන්නෙ. එක්කෙනෙක්ව තමයි දෙන්නෙක් වෙන්නේ. ශුද්ධත්වය කරන ලස්සනම දේ. ඒ එක්කෙනාව උන්වහන්සේ දෙන්නෙක් කරලා ආත්මයානන්ව එවනවා එතනට. එකයි විවාහයේදී ඒ වෙන් වෙච්ච දෙන්න තමයි එක්කෙනෙක් වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුල. දෙවියන් වහන්සේ කළ දෙය මනුෂ්‍යයට වෙන් කරන්න බෑ. මගේ ආදර ප්‍රේමන්තේනි, ඔබගේ විවාහය, ඔබගේ ස්වාමි පුරුෂයා, ඔබගේ බිරිඳ තුල, ඔබගේ ස්වාමි පුරුෂයා බිරිඳ තුල ශුද්ධත්‍රිත්වික බැඳීමක් තියෙන්නේ. ඔබව එකතු කරන්නේ ස්වාමින් වහන්සේ. එනිසා මේ ශුද්ධත්‍රිත්වයේ මංගල්‍යයේ අහස දිහා බලාගෙන පියානෝ පුත්‍රයානෝ ශුද්ධාත්මයානෝ මොකක්ද අප්පා කියලා ඔළුව කඩාගන්න ඉස්සෙල්ලා ඔබගේ බිරිඳගේ අත අරගෙන ඔබගේ ස්වාමි පුරුෂයාගේ අත අරගෙන ඔබ අතර ඉන්න ශුද්ධාත්මයන්ට අහසට අවදි වෙන්න. ශුද්ධත්‍රිත්වයේ ගලන ආදරය ඔබ දෙදෙනා අතර ගලන්නට ඕනේ. ඒ ප්‍රේමයේ ප්‍රතිඵලයක් තමයි ඔබගේ දරු පැටව ටික. ඔබගේ පවුල ශුද්ධත්‍රිත්වය අත්දකින්න තියෙන ලස්සනම තැන. ඒ තමයි ලස්සනම තැන. මගේ ආදර ප්‍රේමාන්තේනි. එනිසා මේ දයාබර ආරාධනාව මේ මංගල දවසේදී ශුද්ධත්‍රිත්වයෙන් ඉගෙන ගන්න. Divinity, unity is divinity. Learn from the Trinity. Unity is divinity. Learn from the Trinity. මගේ ප්‍රේමාන්තයනි, එතන මේ ශුද්ධත්‍රිත්වය ඔබට මට කියා දෙන්නේ තාත්තා, පුතා, ශුද්ධාත්මයන් වහන්සේ. තාත්තාගේ දේ තමයි යේසු කරන්නේ. යේසුගේ දේ තමයි ශුද්ධාත්මයන් කරන්නේ. එතන බෙදීමක් නැහැ. තාත්තා කියන්නේ මගේ කැමත වල යේසු කියන්නේ මේ තාත්තේ වාගේ කැමත කරන්න බෑ. මේ මම තරුණ අපි මේ කොළු කාලේ ඔය නිකන් පාරමිතිය අදහස් අපිට හරියන්නේ නැහැ තාත්තේ. මට ඕනේ මගේ වැඩේ කරන්න කියලා. දාන ශුද්ධාත්මයන් කියන මේ ඔයාලගේ දේවල් ඔයා කරගන්න. මන්ට කරන්නේ මම ප්‍රකාශ වෙන්නේ මට ඕන දේ. එහෙම දැනක් නැහැ. අපි පවුල් වලට හෙන ගහලා තියෙන්නේ උතන. සම්බන්ධතාව වලට හෙන ගහලා තියෙන්නේ උතන. ස්වාර්ථය ආත්මාර්ථය කියන එක මහා ගැඹුරු විදියට ඔබව උදුරගෙන ත්‍රිත්වයක් නැහැ. මගේ ආදර ප්‍රේමාන්තේනි, මේ ත්‍රිත්වික බැඳීම ඔබ පිතා පුත්‍රයා ස්පිරිතු සාන්තු කියලා ඔබ සලකුණු කරද්දී ඒ ඔබගේ හිස ඔබගේ වචන ඔබගේ හදවත ඔබගේ මුළු අංගම ක්‍රියා කරන්නේ එක අරමුණක් එක්ක. ඒකත්වයක්. ඒකයි අද පවුලතුමා හරි ලස්සන කතා කළා කියන්නේ. කොරින්තිවරුන්ගේ ලිපියේ පවුලතුමා කතා කළා කියනවා මගේ ආදර ප්‍රේමාන්තේනි. මගේ අවවාද සිතට ගන්න. හැමෝම කියන්න. මගේ අවවාද සිතට ගන්න. එක්සිත් වන්න. සමාදානයෙන් සිටින්න. එවිට ප්‍රේමාන්විත හා ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමග වැඩ සිටිනසේක. එක්සිත් වන්න, සමාදානයෙන් සිටින්න. මගේ ප්‍රේමාන්තේ, එක සිතක්, එක අරමුණක්, එක අභිලාෂයක්. මේක ත්‍රිත්වය තුල තියෙන්නේ සමාදානය. ඒ කියන්නේ කුලල් කෑව ගැන ඇයි සමාදානය නැති උනේ? ඇයි
මුළු විශ්වයම දෙවියන් වහන්සේ මවලා මුළු විශ්වය මවලා එක සුන්දරයි මනරම් කියලා දැක්කා. හැබැයි වෘකයා බැටළුවත් එක්ක ඉන්නවා. සිංහයා පුංචි ලදරුවත් එක්ක ඉන්නවා. මෙතන සූරාගෙන කෑමක් නැහැ, මරාගෙන කෑමක් නැහැ, මම ගැන හිතීමක් නැහැ මගේ ප්‍රේමවන්තයනි. යකා ඇවිල්ලා සාතන් ඇවිල්ලා මොකද කරේ? සාතන් ඇවිල්ලා මම කෙන කියාවු ලිප්පුවා. උකියවා ඔබ දෙවියන් වහන්සේ වගේ වෙනවා. ඔබ තව දෙවි කෙනෙක් වෙනවා. තානම් ගෙඩි කාපු ගමම්ම එක් ටැම්ගයක් බාබෙල් කොටක් වුණා. මම කියන කෙනා ඉලිප්පුණා. මගේ කියන තැන ආවා. ඊට පස්සේ එතකොට තමයි දැක්කේ එයාලා නග්නයි කියලා. ඊයෝ ඇඳුන්නේ. ඊයෝ ඇඳුන්නේ. කලින් දැක්කේ නෑ. ඇඳුම් ඇඳන් හිටියේ. නෑ අර මම කියන කෙනාව ඉලිප්පුවාම වෙන් වුණා මගේ ප්‍රේමාන්තයනි. දෙවියන් වහන්සේගෙන් වෙන් වෙච්ච ගමන්ම එයාලා අතරින් වෙන් වුණා. ඊට පස්සේ එන්න ප්‍රශ්න එන්න ගත්තා. ඊට පස්සේ මොකක්ද දෙවියන් වහන්සේ කියනවා තානම් ගයින් කෑව නේද? එපා කිව්වා මම දන්නේ නැහැ. ඔබ වහන්සේ දුන්නු ස්ත්‍රිය මට දුන්නා. දැන් මගේ නෙමෙයි. ඔබ වහන්සේ දුන්නු ස්ත්‍රිය. ඒ වගේ ගානවා ඇත්තද කියන්නේ? මම දන්නේ සර්පය දුන්නා. සර්පයා. අපි කියන සංකල්පය කැඩුනා මගේ ප්‍රේමාන්තයනි. මේක තමයි යකා ඔබගේ පවුල් වලට කරලා තියෙන්නේ. මේක තමයි යකා බැඳීම් වලට කරලා තියෙන්නේ. හැම බැඳීමක් තුළම තියෙන්නේ මම කියන කෙනාව ඉලිප්පිලා. මම කියන කෙනා මගේ කැමැත්ත. ඒක බඳින්න ඉස්සෙල්ලා එච්චර එළියට එන්නේ නැහැ. බැඳන් පස්සේ තමයි එළියට එන්නේ. බඳින්න ඉස්සෙල්ලා මාරාන්තික ඒ ඇවිල්ලා මොකක්ද? පැෂන් එකක් එක්ක. හැඟීමක් එක්ක ඔබ ඒ ත්‍රිල් එකක් එක්ක ඔබ කරන දෙයක්. ශුද්ධාත්මයන්ෝ තුල ඔබ එකතු වුණේ නැත්නම් ඔබ අතර ශුද්ධාත්මයන්ෝ හිටියේ නැත්නම් ඔතන තියෙන්නේ කුලල්කා ගැනීමක්. ඒකයි වෘක ස්වභාවයයි බැටළු ස්වභාවයයි එකට ඉන්න බෑ මරාගෙන කනවා. ඔය ස්වභාවයන් දෙක අපේ පවුල් අතර අපි දකිනවා. අනිත් කෙනාව රිත්තන්න පුළුවන් වෙලාවට අපි රිත්තනවා. පාවිච්චි කරන්න පුළුවන් වෙලාවට අපි පාවිච්චි කරනවා. මගේ අරමුණ ඉෂ්ට කරගන්න. මගේ ආදරපිමන්නේ ශුද්ධ ත්‍රිත්වය තුළ මේ සමාදානය මහා ගැඹුරු ලස්සන දෙයක්. ඒ සමාදානය ඔබගේ මගේ ජීවිතය තුළ අත්දකින්නට ඕනේ. ඒකයි එක්සිට් වන්න. තාත්තගේ සිතුවිල්ල පුතා ඉෂ්ට කරන්නේ. පුතාගේ සිතුවිල්ල ශුද්ධාත්මයන් පූර්ණත්වයට අරගෙන යන්නේ. ඒකයි උන්වහන්සේ අද කාරණා කරන්නේ. මේ ශුද්ධ ත්‍රිත්වයේ මංගල්‍ය අපි දිහාවට එබිලා බලන මංගල්‍යයක් මගේ ප්‍රේමාන්තයනි. මේක මේ බැඳීම තාත්තා පුතා අතර බැඳීම ශුද්ධාත්මයන්ෝ තමයි ආදරය එයාලා අතර තියෙන. ඒකයි අපි ශුද්ධාත්මයන්ගේ මංගල්‍යයට පස්සේ ශුද්ධ ත්‍රිත්වයේ මංගල්‍ය සමරන්නේ. අද ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය අපි කතා කරලා කියනවා කොරින්තිවරුන්ගේ ලිපියේ මගේ ප්‍රේමාන්තයනි අවසානයේ කතා කරලා කියනවා බලන්න සියලු සදහැවතුන්ට ආචාර කරති ස්වාමීන් වන කියන්න ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද මොකක්ද? සහභාගීකම. මේකට ග්‍රීක වචනය තමයි කොයිනොයියා කියන්නේ. මොන නොයියා? කොයිනොයියා කියන්නේ. මේක එච්චර හිතන්න ඕන දෙයක් නෙමෙයි. හැබැයි කොයිනොයියා කියලා කියන්නේ what is in common. අපි අතර සමානත්වය මොකක්ද? ශුද්ධාත්මයන් තමයි සමානත්වය. ඒ කියන්නේ තාත්තා පුතා අතර තියෙන බැඳීම ශුද්ධාත්මයන්ෝ ජේසු ගිය පෙන්තකොස්ත මංගල්‍යයේදී ඒ ශුද්ධාත්මානුභාවය දෙන්නේ. එතකොට තාත්තා පුතා අතර තියෙන බැඳීමම තමයි ඔබ මම අතරට එන්නේ. ඒක තමයි පෝස්ට් එකේ ලස්සනට ලියලා තිබුණේ කවිෂ. මොකද්ද? ස්වර්ගීක සමකෝණී ත්‍රිකෝණය මේ ලෝකේ සම චතුරස්‍රයක් වෙන්න කියලා. මගේ එහෙම ෆාදර් තේරෙයිද දන්නේ නැහැ කියලා. මම කව තේරුම් නැතත් කමක් නැහැ. ලස්සනයි අදහස් කියලා.
ඒ කියන්නේ පුතා දැන් ඒක දේව ධාර්මික අදහසක් නෙමෙයි. ඒක ලස්සන සිතුවිල්ලක්. තාත්තා පුතා ශුද්ධාත්මයානෝ කියන එක සම චතුරස්‍රයක් වෙනවා කියලා කියන්නේ එතනට ඔබ මම සහභාගී වෙනවා. ඔබ මම සහභාගී වෙනවා. ඒ කියන්නේ ශුද්ධාත්මයානෝ ඔබ මාතුලට ශුද්ධාත්මයානෝ ආව ගමම්ම අපි ත්‍රිත්වයට සම්බන්ධ වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම කියලා කියන කොයින නොයියා. එතන මගේ ප්‍රේමවන්තනි අපේ හැම බැඳීමක්ම ශුද්ධ ත්‍රිත්වක බැඳීමක්. ඒ කියන්නේ ඔබ මම හැම සම්බන්ධතාවයක් ඇතුළෙම ශුද්ධාත්මයන්ෝ ක්‍රියා කරන්නට ඕනේ. එතන මේක කැඩෙන තැන් තියෙනවා. මේක බිඳෙන තැන් තියෙනවා. එදා අපි දකින්නේ එකයි මෝසස්ගේ සිද්ධියේදී. මෝසස් දෙවියන් වහන්සේ බලන්න යනවා. අද පළවෙනි කියවීම. දෙවියන් වහන්සේ බලන්න යද්දී එයාලට ටිකක් පරක්කු වෙනවා. ඉතින් එයාලට අනුව පරක්කුයි. එයාලට ඕනේ දෙවියන් වහන්සේව ඇඟට පතර දැනෙන විදිහට. ඒක හරි ලස්සනට කාඩිනල් රත්සිංහ හිටපු අපේ පාප් වහන්සේ හරි ලස්සනට කියනවා. එයාලට ඕනේ දෙවියන්ව අත්දකින්න තැනක්. දෙවියන්ට විරුද්ධව රන්වස්සෙක් හදාගත්තේ නැහැ. ඒ කියන්නේ දෙවියන් ඇඟට පතර පේන්න, තේරෙන්න, දැනෙන්න ඕනේ. ඒකයි ආරොන් එක කරන්නේ කියලා. මගේ ප්‍රමාදයනේ. එයාලට පෙනෙන රන්වස්සෙක් හදාගන්නවා. දෙවියන් වහන්සේ ඒ දේ දිහා දැකලා දෙවියන් වහන්සේ කියනවා මෝසස්ට අන්න ඔබගේ ජනතාව රන්වස්සෙක් හදාගෙන. මෝසස් සමාව ඉල්ලලා අර ගල්පුවරු දෙක අරගෙන මගේ ප්‍රමාන්තරේ දෙවියන් වහන්සේ අතින් ලියපු ගල්පුවරු දෙක අරගෙන ගිහිල්ලා දැක්කයි පස්සේ උඩ සමාව ඉල්ලලා යන්නේ. සමාව දෙන්න කියලා. අනේ ස්වාමිනේ කරුණා කරන්න සමාව දෙන්න කියලා යන්නේ. අරක දැක්කම 84000 කේන්ති යනවා මෝසස්ට ගල්පුවරු දෙකෙන්ම ගහනවා. තේරුණාද කියන එක? සමහර ස්වාමිලා දේශනාවේ බණින්නේ. දේශනාවේ මීසා සභාවට බහිනවා. පල්ලියේ ප්‍රශ්න වලට බයිනවා, පුද්ගලයන්ට බයිනවා, හින් පාස් කරනවා. ඒ වගේ තමයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයෙන්ම ගහනවා. දේශනාව තියෙන්නේ එහෙම තැනකට නෙමෙයි. ප්‍රශ්න විසඳන්න නෙමෙයි දේශනාව තියෙන්නේ. දේශනාව තියෙන්නේ දේව වචන බෙදා ගන්න. දේව වචනයෙන් ඒ කල්පුවරු වලින්ම ගහනවා. කැඩෙනවා. දෙවියන් වහන්සේට තිබුණා හරි කඩාගත්තා නම් ඕනනම් සුපර් ග්ලූ ගාලා අලව ගන්නවා මෙතන. මගේ ගාවට එන්න එපා ආයි මම අතින් ලියන්නේ. මම මෙච්චර අතින් ලියපු මේවා ටික තමුන් කඩාගත්තා නම් හරි අලි ලොක්කනේ මෝසස්. මම ලියපු එකෙන් ගන්න. තමුන් කවුද? මොනවද හිතන්නේ? තේ ඇති. ඕන දෙයක් කරගන්න. ආයි මගේ පැත්ත බලා දෙන්න එපා. දසපනත ඉල්ලගෙන ඕනේ. එහෙම කියන්නේ නැහැ. උන්වහන්සේ ආයෙත් අරගෙන මොසස් කියනවා ගල් පුරුදයක් අරගෙන එන්න. උන්වහන්සේ කියලා දෙනවා. මගේ ආදරේ පින්වත්නි ඒ ප්‍රකාශ වීමයි තියෙන්නේ. උන්වහන්සේ වහා නොකිපෙන දයාවන්ත සෙනෙහබර තාත්තා කෙනෙක්. ඒක එදා ඉඳන් එහෙමමයි. ඒ තාත්තා එදා දුන්නේ ගල් පුරු දෙක. ඒක කඩාගත්ත නිසා ගල්පුවරු දෙකගෙන. හැබැයි මේ ආදරේ උච්චම තැන මොකක්ද? ඒකයි අපි ජෝම්තුමාගේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය අද කියවන්නේ. ඒ තාත්තා එදා ගල්පුවරු දෙක ලියලා ඒ වචනය ගල්පුවරුවක ලියලා දෙනවා මෝසස් කඩාගත්තයින් පස්සේ. හැබැයි නව ගිවිසුමේ ඒ තාත්තා ඒ වචනය දෙන්නේ ගල්පුවරුවක නෙමෙයි. ඒ වචනය තමුන්ගේ පුතා, ඒ වචනය තමුගේ ඒක ජාතික පුත්‍රයාව ඔබට මට නැවත දෙනවා. අපි එදා මෝසස් ගල්පුවර දෙක ගහලා පොලේ ගැහුවේ. අපි ඒ පුතාව පොළොවේ ගහලා මැරුවා. ඒ ආදරය ඒත් එහෙමමයි මගේ ප්‍රමාන්තනේ. ඔබගේ මගේ ජීවිතයට දෙවියන් වහන්සේ කොච්චර ආදරේද? අපි තාත්තව ගොඩාක් වෙලාවට අපිට අමතක වෙනවා. අපි ජේසුත් එක්ක විතරයි ගනුදෙනු කරන්නේ. හැබැයි ජේසුස් කියනවා මාව දකින්න. මාව දකින කෙනා තාත්තව දකිනවා. මගේ ප්‍රමාන්තයනේ. ඒක මහා දයාබර කැඳවීමක්. දේව තාත්තා ඔබට කොච්චර ආදරෙයිද? අපි නයි කූඹි කද්දී
ස්ප්‍රේ කරලා විනාශ කරලා දානවා, පුච්චලා දානවා කන නිසා. හැබැයි උන්වහන්සේ එම කරේ නැහැ. කන්න දෙන අත හපා කද්දිත් උන්වහන්සේ ඔබට මට ආදරය කරා. මගේ ආදර ප්‍රේමාන්තයනේ. ඒ ආදරය ශුද්ධ ත්‍රිත්වය තුළ ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ ආදරය. උන්වහන්සේ ඔබව මාව මැව්වේ ආදරයෙන්. උන්වහන්සේ ඔබව මාව මවලා මට ජීවිතය දීලා ඒ නැති කරගත ජීවිතය ආයිත් ඇති කරගන්න උන්වහන්සේගේ ඒකජාතික පුත්‍රයන් ඔබට මට දුන්නේ ආදරය නිසා. හැබැයි ඒක එතනින් අතර වෙන්නේ නැහැ. ඒ ආදරේ සහභාගීකමට ඔබ මම යනවා ශුද්ධාත්මයන් හරහා. තාත්තා පුතා ඒ ආදරයට සහභාගී වෙනකොට මම යනවා. ඒතර ඔබට මට වගකීමක් තියෙනවා. ඒ සහභාගීකම ඒ ශුද්ධාත්මයන් තාත්තා පුතා අතර ගලපු ආදරය. ඒකයි ජේසුස් කිව්වේ ඉන්න ශුද්ධාත්මයන් ලැබෙනකන් ආදරය කරන්න යන්න එපා. ඒ ආලේපේ ලැබපු ඔබ ත්‍රිත්වික ගනුදෙනුවකට යන්නේ. පවුලතුමා කොරින්ති සංඝය කොරින්තිය කියලා කියන්නේ හාබර් එකක්. හාබර් එක කියලා කියද්දී ඒකේ ගණිකා වෘත්තිය බීමත්කම් නොයිකුත් අයාල විනාශ වෙච්ච තැන් ගොඩාක් තිබුණා. පවුලතුමා එතනට ලියන්නේ. එතනට ආදරය කරලා දෙවියන් වහන්සේගේ සමාදානය එතනට ප්‍රාර්ථනා කරන්නේ. මිනිස්සුන්ගේ ගඳ ඒ ගල්පුවරු කඩපු මෝසස්ට ගන්වස්ව හදාගත්ත ඊශ්‍රායල් ජනතාවට උන්වහන්සේ එකම පුතාව මරපු ඔබට මට ආදරය කරන දෙවියන් වහන්සේ ඔබගේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ සහභාගීකමට යන්න ශුද්ධාත්මයන් වහන්සේ තුල මගේ ප්‍රේමාන්තයනේ. ශුද්ධාත්මයන් වහන්සේ තුල ඒ සහභාගීකමට ඔබ යන්න ඒ සහභාගීකම තුල ඔබ ආදරය කරන්න ත්‍රිත්වික ආදරයක්. ගඳ ඌලන ආදරයක්. චපල වුණත් නොවෙනස් වෙන ආදරයක්. පරිසරයේ උච්චාවචේෂණය වුණත් අකලංක ආදරයක්. ඒක ඔබ ලබන්නේ ත්‍රිත්වික බලයෙන් මගේ ප්‍රේමාන්තයනේ. අද දවසේ ශුද්ධාත්මයන් ස්වාමින් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්නේ විදිහට. ඒ ත්‍රිත්වික සම්බන්ධතාවයට කොච්චර ආදරෙන් ආදරය කරන්න ස්වාමින් වහන්සේ ඔබට ආරාධනා කරන තැන මගේ ප්‍රේමාන්තයනේ. අපි දවසේ නැගිට්ටාම පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමෙන් ආමෙන් කියනවා. එතකොට ඔබ අවදි වෙන්නට ඕනේ. ඔබ ශුද්ධ ත්‍රිත්වයට ආත්මයන් තුළ බැඳෙනවා. ශුද්ධ ත්‍රිත්වයට ආත්මයන් තුළ බැඳෙනවා. මම ත්‍රිත්වික දරුවෙක්. උන්වහන්සේ ලස්සනට කතා කරලා කියනවා ඒ ත්‍රිත්වික දරුවා තුළ ජෝන්තුමාගේ 14 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රේමාන්තයනේ හරියම ලස්සනට උන්වහන්සේ කියනවා ඔබ උන්වහන්සේගේ දේ කරද්දී උන්වහන්සේගේ වචනය පිළිපදිද්දී මගේ ප්‍රේමාන්තයනේ මොකද වෙන්නේ? උන්වහන්සේ කතා කරලා කියනවා ජෝම් 14:23 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින් කියන්නේ ජේසුස් වහන්සේ යමෙක් මට ප්‍රේම කරන්නේ නම් යමෙක් මට ප්‍රේම කරන්නේ හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ හෙතෙම මාගේ ධර්මයේ පිළිපදින්නේ මාගේ පියාණන් වහන්සේද මාගේ පියාණන් ඔහුට ප්‍රේම කරනසේක. ඔහුට ප්‍රේම කරනසේක. අපි ඔහු වෙතට පැමිණ අපි ඔහු වෙතට පැමිණ ඔහු සමග වාසය කරන්නෙමු. ඔහු සමග වාසය කරන්නෙමු. අපි එන්නේ. ඔබ පිතා පුත්‍රයා ස්පිරිතු සාන්තු කියලා කියද්දී ශුද්ධ ත්‍රිත්වය ඔබ තුලයි ශුද්ධාත්මයන්ෝ ඒ සහභාගීකමට ඒ කොයින නොය ඒ සහභාගීකමට ඔබ වර ගන්නවා කියන දෙයට අවදි වෙන්න. හැබැයි ඔබ පිතා පුත්‍රයා දදා මුළු දවසම ඇඳට වෙලා ඉන්න බෑ. පල්ලියට වෙලා පිතා පුත්‍රයා ස්පිරිතු සාන්තු පිතා පුත්‍රයා එහෙම නැහැ. ත්‍රිත්වික ගනුදෙනුවකට ඔබ ගොඩ බැහැලා යන්න ඕනේ. ශුද්ධ ත්‍රිත්වයේ ඒකත්වය ඔබගේ බිරිඳ සම්පුරුෂයා තුළ ඔබගේ දරුවන් තුළ ඔබගේ පවුල තුළ මේ ඒකත්වය මේ ක්වොරන්ටයින් වෙච්ච කාලය ලොක්ඩවුන් වෙච්ච කාලය ඇඳිරි නිත්‍ය වැටිච්ච කාලය ඔබට ගැඹුරින් හිතන්න අවස්ථාව ලැබුණේ. ඔබගේ පවුලේ ශුද්ධාත්මයන් වහන්සේ තුළ ඒකත්වයක් සමාදානයක්. ඒ ත්‍රිත්වික ආදරය තුළයි ඔබ ගෙදරින් එළියට බහින්නේ. ශුද්ධ ත්‍රිත්වික අරමුණක් කරා ඔබ යන්න. ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්න ලෝකයේ උන්වහන්සේගේ ආදරය ගැන ලෝකෙට කියන්න මේ ත්‍රිත්වික ගනුදෙනුවට ඔබ යන්නේ. මගේ ආදරේ ප්‍රේමාන්තයන් වහන්සේකයි කියන්නේ දෙදෙනෙක් හෝ වැඩි ප්‍රමාණයක් ඉන්න තැන මගේ නාමයෙන් එකතු වෙන තැන එතන මම ජීවමාන වෙනවා. මේ ශුද්ධාත්මයන්ව කෙලසපු තැන් කොහෙද ඔබ? මේ ශුද්ධාත්මයන් වහන්සේව විනාශ කරපු තැන් කොහෙද ඔබ? රිත්තපු තැන් කොහෙද ඔබ? ඔබ මොන බැඳීමද? අන්‍යම් බැඳීම මොකක්ද ඔබගේ?
ඔබගේ වැරදි බැඳීම, වැරදි දේ බෙදා ගන්න, වැරදි දේ තැන්වල එකතු වෙන, වැරදි දේට සම්බන්ධතාවයන් තියාගෙන ඉන්න බැඳීම කොහෙද? ඔබ කෙලසන්නේ සුද්ධ වූ ත්‍රිත්වික බැඳීමයි. ඔබ අතර ඉන්න ශුද්ධාත්මයන් වහන්සේවයි. මගේ ප්‍රේමාන්තයනි, එනිසා ඒ මහා සහභාගීකමේ මංගල්‍යයටයි ඔබ මම යන්නේ. ඒ මහා බැඳීමේ ගැඹුරටයි ඔබ මම යන්නේ. ඔබ මගේ ජීවිතයේ හැම වෙලාවෙම අපි ගොඩාක් වෙලාවට ශුද්ධ වූ ත්‍රිත්වය, පිතාගේ, පුත්‍රයාගේ, ස්පිරිතු සාන්තුගේ නාමෙන් කියන මහා ගැඹුරු අත්දැකීමට, ඒ ලස්සන දයාබර යාඥාවට අපි ඇතුල් වෙනවා. මගේ ප්‍රේමවන්තයනි, ඔබගේ ජීවිතයේ මේ තැන මේ යාඥාව ගැඹුරු අත්දැකීමක් කරගන්න, ස්වාමීන් වහන්සේ වෛති කරගන්න කෙටි ලස්සනම යාඥාවක් කරගන්න මම ඔබට ආරාධනා කරනවා. දිනෙත් වසා ගන්න. ඔබගේ වම් අත පපුවේ තියාගන්න. දකුණු අත ගන්න. පියාණන්ගේද කියද්දී ඔබගේ හිස මතින් අත තියන්න. පියාණන්ගේද හිස මතින් අත තියාගෙන අවදි වෙන්න. දේව තාත්තා ඔබට ගොඩාක් ආදරේ. මම අයිති උන්වහන්සේට. මම ආවේ උන්වහන්සේ ගාව ඉඳන්. උන්වහන්සේට මා තුළ සැලැස්මක් තියෙනවා. පුත්‍රයාණන්ගේද ඔබගේ දකුණු අත පපුවෙන් තියන්න. හදවත ගැහෙනවා. හදවත කතා කළ කියන්නේ ආදරය ගැන. ජේසු ඔබත් එක්ක මාත් එක්ක හදවතේ ගනුදෙනුවකට ආවා. මාත් එක්ක මාංශගත වුණා. හැම ජීවිත සිද්ධියකම ජේසු ඔබත් එක්ක මාත් එක්ක ඇවිද්දා. අවසාන උන්වහන්සේගේ හදවත පසාරු වෙලා ලේ රුධිරය ගැලුවා ඔබ මවසුව කරන්නට. හදවත. අපේ වචනයි හදවතයි අතර ගැප් එකක් තියෙන්න බෑ. හදවත කතා කරන්නට ඕනේ. හදවතින් කතා කරන කෙනෙක් ඒ ආදරය ගැන මෙනෙහි කරන්න. ස්පීරිතු සාන්තු කියලා කියද්දී ඔබගේ උරහිස් දෙක, ඔබේ අත් දෙකෙන් ඔබගේ උරහිස් දෙක අල්ලන්න. ශුද්ධාත්මයන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයට අයිති වෙන්න. තාත්තගේ සිතුවිලි ජේසුගේ වචන හරහා මගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නට ඕනේ. මම ත්‍රිත්වික දරුවෙක්, ත්‍රිත්වික පුතෙක් දුවෙක්, මහා ස්වර්ගික අරමුණක ජීවත් වෙන්නට කැඳවනු ලැබුවෙක්. දැන් ඔබ දොත් මුදුන් දෙන්න. දොත් මුදුන් දෙන්න. ඒ ශුද්ධ ත්‍රිත්වයට නමස්කාර කරන්න. අයිති කරගන්න. ඇස්තිකාරන්න. මෙකීදේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. විශ්වාසය ප්‍රකාශ කරන්නට නැගිට සිටෙමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළවද පෙනෙන පෙන සියල්ලද මම වදාළ සියලු බලති දෙවි පියාණන් කෙරෙහි විශ්වාස කරමි. ඒක චරිත පුත්‍රයාණන් එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සමකල්න පෙර පියාණන්ගේ ජනතුසේක උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනතෝ නමුත් මානන ලැබ පියාණන් වහන්සේ සමග එකම භාග්‍යයත්ව උන්වහන්සේ වැඩ සිටිසේක. උන්වහන්සේ හේතු කරගෙන සියල්ල මවන ලැබුවේය. මිනිස් අපදේශාද අප ගැලවීම දේශාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍යාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අපදේශා පොසෙදාතටි කුරුසයන් ගැසුන් ලැබ මරණ වේදනාවිද උකුතින් තැන්පත් කරන ලැබුසේක.
ශුද්ධලිවැලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථානසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණ පියාණන්ගේ දකුණු පස්සේ වැඩ සිටසේක. ජීවතුන්ද මළුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නැත්තේය. පියාණන් වහන්සේගේ නා පුත්‍රයන්න් වහන්සේගේ නා නික්මන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මන වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දෙවස්වරුන් මගින් කතා කළසේක. අපොස්තලගේ පැවැතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පවකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහ ගනිමි. තවද මළුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි අපේ ඉල්ලීම් උදෙසා මැදිහත් වෙමු. ශුද්ධෝත්තම පියාණනි, සුදතුම් පියාණන් ඇතුළු මුළු සභාවේ ශ්‍රේෂ්ඨයන්ද සියලු දෙනාද ගී පැවිදි ජනතාවද ත්‍රිත්වික අරමුණ තුළ ඒකත්වයකට පමුණවන්නට ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන්න් දානය කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. අබ්බා පියාණනි, බෙදුණු වෙන්නුණු හැම පවුල් සංස්ථාවක්ම දෙදරාගිය විවාහ බැඳීම් අනියම් සම්බන්ධතා ලෝකයේ අසභ්‍ය දේත් එක්ක අන්ධ වුණු ඒ ශුද්ධාත්ම සබැඳියාව නැවත පාරිශුද්ධ කර ඔබ වහන්සේ තුළ ඒ පවුල් ශුද්ධාත්මාලේපි තුළ ගොඩ නගන්නට ඒ ආදරයේ ප්‍රතිඵලයක් විදියට අත්දකින දරුඵල තව තවත් මේ ලෝකයේ තුළ දරුඵලෙන් පෝෂණය කරන්නට වඳභාවයෙන් පෙළෙන හැම පවුලක්ම හැම යුවලක්ම වහන්සේගේ සඵලතාවයෙන් ආලේප කර දරුඵලෙන් පෝෂණය කරන්න සඵල කරන්න ඔබ වහන්සේගේ ආලේපය දානය කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. දබර දේවතාත්තේ මේ කොරෝනා වසංගතයෙන් මේ වනකොට නැති වෙච්ච 4,2094 දෙනෙක් ඒ පවුල්වල ව්‍යෝවෙන් සන්තාපවණු හැම ජීවිතයක්මද ආසාදිත හැම රෝගියෙක්මද අත් නැදි සත්කාරවල අසාධ්‍ය තත්ත්වයේ පෙළෙන හැම කෙනෙක්වමද වහන්සේ ජෝහා රාෆා කියන නාමය අයිති කර ගනිමින් වහන්සේගේ සුවයේ හස්තේන උනාලේප කර නිතහස් කර මේ වසංගතයේ මුළු ලොවම ගලවන පිණිස ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. සුළු මොහොතක් නිහඬව අපගේ පෞද්ගලික ඉල්ලීම් උදෙසා මැදිහත් වෙමු. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පඬුරු පිදීම. මොනවාගෙනෙන්නද මොනවා පුදන්නද ඔබ හට දෙවි සමිදේ කරුණාවෙන් පිරි ආදරයෙන් පිරි පෙම්බර දෙවි සමිදේ පාපී වූ අප අත දුර්වලකම් ඇත ආදර දෙවි සමිදේ ඔබගෙන් අපලද අප ජීවිත සැම ඔබට පුදමි සමිදේ මොනවාගෙනෙන්නද මොනවා පුදන්නද ඔබ හට දෙවි සමිදේ කරුණාවෙන් පිරි ආදරයෙන් පිරි පිම්බර දෙවි සමිදේ. සහෝදරවරුනි, මගේ සහභාගියාගේ සිර බලති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස ආඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපටත් තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනවත් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. නැගිට සිටින්න. දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයේ ගෞරවය සඳහා ඔබගේ දරුවන් වන අප පුදන මේ පඬුරු පරිශුද්ධවත් කළ මැනව. මේ පුද පඬුරු මගින් අපගේ මුළු ජීවිතයද
ඔබට නිතර පිදෙන යාගයක් බවට පත් කළ මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි, සියලු බල ඇති සදාතන දෙවි ස්වාමීනි, සෑම කල්හිද සෑම තැන්හිද අප වහන්සේට තුති පිදීම සබවින්ම යෝග්‍ය යුතිය සාධාරණය ගැලවීම දායකය. වහන්සේගේ දේවත්වය අභිරහස කෙරෙහි වූ අපගේ විශ්වාසය ඉමත් ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව අපි ප්‍රකාශ කරමු. මහිමාන්විත ඔබ පුත්‍රයාණන්ගේ ශුද්ධාත්මයානන්දමෙන් ඔබ වහන්සේද මහිමාන්විතව අපට අනාවරණය කරනසේක්. එකම දෙවිඳුන් තුල තුන් තැනන් වහන්සේ වශයෙන් එකම තේජශ්‍රීයෙන් මහිම ප්‍රභාවයෙන් නොබෙදී එකම ස්වාමීන් දෙකම දෙවියන් වහන්සේද වශයෙන් සියල්ලන්ගේ වන්දනාචාරය ලබන පිණිසය. එයින් ස්වර්ගයේ සියලු සුරදූතයන් ආශුදවරයන්ද හා අපිදු එක් වී නිම්හිම් නැති තුති ගියන වහන්සේගේ මහෞත්තම භාවය මෙසේ ප්‍රකාශ කරන්නේමු. සවිශුද්ධ ලෝකාන්ත දේව ස්වාමීන් වහන්සේ සවිශුද්ධ. අහසත් පොළොවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබර වායද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයක් ශ්‍රී රුධිරයක් බවට පත්වනු සඳහාය. වහන්සේ දුක් සහිත මරණයට සේකමැත්තෙන් තමන් පවරා දෙනු පෙර උපේ රැගෙන වහන්සේට තුති පුදමින කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමෙන් ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තිපුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමයෙන් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ දානන්තෝදගේ විසුමේ මාගේ රුධිර කුසලානයයි. පවකමාව සඳහා බුදෙසාද සියලු මනුෂ්‍යයන් දෙසාද වගුරුන් ලබන්නේ. වසී කිරීම පිණිස මෙසිදු කරන්න. මාගේ
ස්වාමිනී මාගේ දෙවියනි. විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහෙන් පියාණන් වහන්සේගේ මරණ දුත්තානේද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. බහමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට චිති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. නැසිගේ දාබර සියලු දෙනා ස්වාමිනී මුලේ පැතර පවත්නා බවස්ගේ ශුද්ධ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපගේ පොදු පියාණන්ද මල්කම් රංජිත් නැමැති අපගේ අගරාධ ගුරුතුමන්ද සහායක රාධ ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දෑ ගුණයෙන් පිරිපුන් වන්නට සැලසුණු මැනව. නැසිගේ දාබර සියලු දෙනා සිහි කර ආඥා කරමු. උත්තානේ බලාපොරොත්තු ඇති මේගේ අපගේ ආදර සහෝදර සහෝදරයන් දෙපාසගේ දාන කම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට වුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දාන කම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන් කනේ මරියාවන්ද එතුමිගේ දම්පතීන් වන ජොසේ මුනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන් ඔබ වහන්සේගේ කැමැත්තට කරමින් දිවිගෙ වූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තාදෝනා සමග බවහන්සේට ප්‍රශංසා කිරීමටද බවහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද බවහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දේවා වදාළ මැනව. දොත් මුදුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන්. ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදී එළෙව ඉදිරියට වේවා. ඔබගේ දලා භෝජනය දා ප්‍රදානය කළ මැනව. වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී යහපත නම මුදාගත මැනව. ස්වාමීනි සියලු යහපත නම මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන් අපි ආයෙදිමු. ඊට වාසිකේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මගේ සාමය ඔබට දෙමින් සුවකී ශ්‍රාවකයන්ම තවදාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. වහන්සේ අපගේ පාපයන් නැත කබාස්ගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට විශේෂයෙන් අපගේ ජීවිත ඇතුළාන්තයට වහන්සේගෙන් පමණක් ලැබෙනා වූ සාමයද සමගියද දාන කරන්න කරුණා කළ මැනව. වහන්සේ සදාහටම වැඩ වසන සේක රාජකම් කරන සේක. ආමේන්. ජේසුස් විතරක් දෙන්නට පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. පෙකිනකාර දායබර සාමය පතමු. ඔබට සාමය වේවා. ලෝයේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් ජීවමාන දෙවන් වහන්සේගේ පුත්‍රයාණන් ශුද්ධාත්මන වහන්සේගේ සහයෝගයෙන් වහන්සේගේ මරණය මගින් වහන්සේ ලෝකයේ ජීවමාන කළසේක වහන්සේගේ ශ්‍රී ශරීරය රුධිර අනුභවයෙන් මගේ සෑම සියලු පව් වලින්ද සෑම යහපතින්ද මම මුදාගත මැනව. වහන්සේගේ අනපනත් සියල්ල නියලිසින සැලසුන මැනව. කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදුන මැනව.
මෙන්න දේව අජබාලකයන්ෝ මෙලොවේ පෞදුරලන්නට වැඩියා උතනන් වහන්සේ අජබාලකයන්ගේ භෝජනයට කැඳවීමලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මිකව දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආශාව. අහෝ ජේසුනී මා උදෙසා ඔබ වහන්සේ සැඟවී ඉන්නා ශුද්ධ මණ්ඩපයේ වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි මම ඔබ වහන්සේට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ වහන්සේ ලබාගත නොහැකි බැවින් එහෙත් එන්න ඔබ වහන්සේගේ වරප්‍රසාදයේ සමගින් මා වෙත එන්න. ආත්මිකව මා හද තුලට එන්න. මා හද පිරිසිදු කළ මැනව, ඒ ශුද්ධවන්ත කළ මැනව. මගේ හදවත ඔබ වහන්සේගේ හෘදය විලසින් සලකන්න. ආමෙන්. ජීවයේ ආහාරය ඔබම අපට දුන්නේ ඔබයි පරදනා මරණය පවස මගේ නිවාදැම්මේ ඔබමයි. සදා අප සත්ප්‍රසාදය භූමිදී රසින් දෙවි ජේසුව. ඔබ පුත්‍රයාණන් බව ඔප්පු කරන පිණිස අබ්බා පියාණනි හයි හඬ ගස්සන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අප සිත් තුළට එවා වදාළ සේක. අපි ආඥා කරමු. අපගේ දෙවී ස්වාමීනි මේ දිව්‍ය සප්‍රසාදය ලබා ගැනීම මගින්ද ඔබගේ දේවිකත්වයේ ත්‍රිත්වය හා ඒකත්වය ඇදහිීම මගින්ද අපගේ ශරීරයට ආත්මයට සුවය සැලසුව මැනව. මේකෙදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයන්ෝ පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද
බසෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. යන්න සාමයත් උනාසගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි අද ඉංග්‍රීසි දිව පූජාව උදෑසන 11 මාරට අපි ආරම්භ කරනවා. සවස 7ට සප්‍රසාද මංගල්‍ය ආරම්භය පවත්වන නුවානේ ප්‍රශංසා මෙහෙය සවස 7ට ආරම්භ කරන බව දැනුම් දෙනවා. මේ දවස් 9 සිකුරාදායින් පටන් අරගෙන ලබන සෙනසුරාදා දක්වා අපි මේ සප්‍රසාද මංගල්‍යයට අදාළ නුවාන දිව්‍ය පූජාව සමග රාත්‍රී 7 සිට 9 දක්වා සිදු කරනු ලබනවා. ඔබ හැම කෙනෙකුටම ඒට සහභාගී වෙන්නට ඇරයුම් කරනවා. අවසාන ගීතිකාවට සහභාගී වෙමු. ජීසුනි ඔබට නමෝ ඔබේ පිය දෙවි තුමට නමෝ ඔබ සමගින් නිති කල් වැජබෙන සුදතුම් හටද නමෝ සුරපුර බුදුනෙන් අප හද පුරවා සිරි සිරුරෙන් අප හට පන පොවලා ජීවන ජලයෙන් පුබුදු කළේ ඔබමය සමිඳු අපේ ජීවන ජලයෙන් පුබුදු කළේ ඔබමය සමිඳු අපේ ජේසුනි ඔබට නමෝ ඔබේ පිය දෙවි තුමට නමෝ ඔබ සමගින් නිති කල් වැජබෙන සුදතුන් හටද නමෝ. සියලු දෙනාම සන්ත කුරුසිය අඩයාලමෙන් අපි සතුටුනින් කලවා දේව අපගේ දෙවි ස්වාමීනි පිතාගේ පුත්‍රයාගේ ස්පිරිතු සාන්තුගේ නාමයෙන් සෑම දිනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි.